තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිට්නේ තසපුවේ පළවෙනි පැයට නියමිත ධර්මානුශාසනාවට තාම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් එකතු වෙනවා ගම්පහ අස්ගිරිය මල්වත්ත පාරේ අංක 60 නිවසේ පදිංචි එල්.ඒ. කාන්තිලතා පින්වත් මහත්මිය ප්‍රධාන පවුලේ පින්නතුන් විසින්. ඒ ඇත්තන් හැම දෙනාගේම සත් අරමුණු සඵල වෙන්නට කියලා අපි ඊ타ම මෙත් සිතින් බොහොම සෙනෙහසින් ආශිර්වාද කරනවා. ඔයත් හැම දෙනාටමත් මේ ජීවිතේ මෝන දෙන්න සිද්ධ වෙලා තියෙන දුෂ්කර කාලය මනින්ම ගෙවිලා අවසන් වෙන්නට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් ඔබට සුවසේ ධර්මයේ සිහි කරමින් කාලය නුවණින් ගෙවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ සඳහා මේ උතුම් ධර්මානුශාසනාත් උපකාරම වෙත්වා කියලා ඔබ සෑම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ඉඳලා අපේ පින්වත්නි ඔයත්තන්ට විශේෂ දේශනා මාලාවක් පවත්වන්නට සූදානම් වෙනවා. ඔබ දන්නවා අපි ඉදිකලා නේවාසික පුහුණුව සඳහා භාවනා මධ්‍යස්ථානයක් බවුන් පැලැස්ස. ඇත්තටම මේ බවුන් පැලැස්ස සම්බුදු සසුනට පූජා කරලා තියෙන්නේ අර අපි වචනයෙන් කියනවා එහෙම 99න් බේරිලා වගේ. මොකද හේතුව අපිට තව කොච්චර කාලයක් යනකම් මිනිස්සුන්ට එකට එකතු වෙලා කටයුතු කරන්න ඉඩ ලැබෙයිද දන්නේ. මේ විදියට මිනිස්සුන්ගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරගන්න අවශ්‍ය පරිසරයේ තව ටික කාලෙකින් අපිට ලැබෙයි. ඇන්දිරි නීති ඉවත් වෙයි. හැබැයි විශාල දහස් සංඛ්‍යාත පිරිසක් එකට ඒකරාශී වෙන වැඩසටහන් වලට යම්කිසි කාලයක් යනකම් අවහිරතා හැදෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. මොකද මේ සමාජයේ අපිට ලැබෙන කොරෝනා රෝගීන් සියලු දෙනාම සුවපත් කරලා ටික කාලයක් කොරෝනා රෝගීන් නැතුවම තිබුණත් අපි දන්නේ කොතන කා තුල ඒ තියෙන රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්ද? එවැනි කෙනෙක් තාම සමාජය තුල නිරාවරණය වෙලා ඉන්න පුළුවන්ද කියන එක ගැන. එහෙම හිටියොත් එහෙම දහස් සංඛ්‍යාත පිරිසක් ඒකරාශී වෙන තැනකදී තවත් බොහෝ දෙනෙකුට රෝගකාරක ඒ වෛරස් පැතිරෙන්න පුළුවන්. ඒකින්ද අපි ඇත්තටම මේ ජනවාරි මාසයේ ඉඳලම කොරෝනා වෛරස් ගැන කතා කළා. දැන් අපේ මෙහි චීන කාන්තාවකට රෝගේ වැළඳිච්ච අවස්ථාව පවා අපි දන්නවා. මේ බවුන් පැලැස්ස සංඝ සතු කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට පෙර ඉඳලම මේ කොරෝනා ගැන තියෙන කතිකාව තිබ්බා රටේ. හැබැයි අපේ වාසනාවකට අපිට අර 99න් බේරුණා වගේ අපි පින්කම සිද්ධ කරගන්න අවස්ථාව සැලසුනේ. මොකද නේවාසික පුහුණුව සඳහා විශාල පිරිස් එකතු වෙන්නේ නැති නිසා 20 දෙනෙකුට භාවනා කරන්න ඉඩ ලැබෙන නිසා කොහොමත් ඒක මීටරෙන් මීටරේ සක්මන් මළුව වල භාවනා කළත් මීටරෙන් මීටරේ පරයන්ක ආසන හදලා තියෙන්නේ, ලෙන් කුටි හදලා තියෙන්නේ, හැමදේම කොහොමත් මීටරෙන් මීටරේ තමයි. සමහර තැන්වල මීටරයටත් වැඩි. ඉතින් ඒකින්ද අපිට වැඩි දවසක් නොයා පින්වත්නි නීතියෙන්ම සුදුසු විදියට අවසරය ලැබිච්ච ගමන්ම අපි නේවාසික පුහුණුව ආරම්භ කරනවා. ඉතින් අපිට මේ එතෙක් තමන්ගේ නිවසේ ඉඳලා ඔබ හැම වෙලාවෙම භාවනා මානසිකාරයක හිත යොදන්න කියන එක අපි ඔබට නිතරම මතක් කළා. අපි දන්න එක්තරා තායිලන්තේ භාවනා පුහුණු මධ්‍යස්ථානයක මේ රිට්‍රීට් මධ්‍යස්ථානයක ඒ නායක ස්වාමින්වහන්සේගෙන් මේ දිනවල පවතින මේ කොරෝනා රෝගය ගැන ප්‍රශ්නයක් අහනවා. භාවනා කරන්න ඇවිල්ලා ඉන්න එක්තරා යෝගියෙක්. ඒ ප්‍රශ්නේ තියෙනවා මෙහෙම කතාවක්. ස්වාමින්වහන්සේ මේ දවස්වල අපි ඉන්නේ බීතියෙන්.
මේ දවස්වල අපි ඉන්නේ සැකෙන්. අපිට මේ තියෙන සැකයයි බීතියයි කියන දෙක භාවනාවට බාධාවක්. අපි මොකද්ද මෙතෙන්දි කරන්න ඕනේ? මම නිතරම පින්වත්නි පුරුද්දක් විදියට ඔය ගුරු ස්වාමීන් ඒ තායිලන්තේ ගුරු ස්වාමීන් වහන්සේ බොහොම වයෝවෘද්ධ බොහොම වැඩිහිටි ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේගේ උපදේශ උන්වහන්සේ ලබා දෙන විවිධ දේශන හැමතිස්සෙම අධ්‍යයනය කරන්න මට පුරුද්දක් තියෙනවා. මම උන්වහන්සේගේ උපදේශ හරිය ආසාවෙන් නිතර හොය බලනවා. මේ වෙලාවේ මේ කොරෝනා වසංගතයෙන් මිනිස්සු ගෙවන දුෂ්කර කාල පරිච්ඡේදයේ භාවනා කරන කෙනෙකුට මොන වගේ හිතක් හසුරවන්න ඕනේද කියලා උන්වහන්සේ හරිම සරලව මහ ලොකු උත්තර නෙමෙයි. හරි සරලව කියනවා බුද්ධෝ 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 කියන ඒ සජ්ජායනේ හිතින් කරන්න. දැන් මේ ඇහුවේ මොකද්ද? අපිට කොරෝනා ගැන හැමතිස්සෙම හිතට මතක් වෙනවා. බීතියක් තියෙනවා, සැකයක් තියෙනවා, තමන් ගැන සැකයක් තියෙනවා. මේක නැති කරගෙන අපිට මේ භාවනාව කරන්න, භාවනාවට බාධා වෙන මේ අරමුණු වලින් අපි හිත නිදහස් කරගන්න අපි මොකක්ද කරන්න ඕනේ? ඔච්චරයි ඇහුවේ. ඒතකොට ඒකට දුන්න උත්තරේ හරිම සරලයි. හරිම සරලයි. බලන්න බුද්ධෝ 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 කියන සජ්ජායනය නිතර කරන්නලු. දැන් එතකොට පින්වත්නි ඔයත්තන්ට හිතේ එහෙම කරා කියලා කොහොමද අර බීතිය, සැකය ඒව නැති වෙන්නේ? ඇත්තටම මේ හිත එයාට ඕනේව හිතන්න පින්වත්නි අපි එයාට දෙයක් හිතන්න දීලා නැති නිසා. එතකොට දැන් තමන් විසින් නිශ්චිත දෙයක් හිතට දෙනවා නම් ඔබ බුද්ධෝ 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 කියලා බුදුරජාණන් වහන්සේ සිහි කරන තනි වචනේ විදියට මෙය හිතින් සිහි කරන්න කියලා අපි හිතට දුන්නොත් පණිවිඩේ පින්වත්නි එතකොට හිතට වෙන ඒවා හිත ඉන්න කාලයක් නැති වෙනවා. ඉඩ තියෙන හැම වෙලේම පුළුවන් හැම අවස්ථාවෙම අපි හිතමු අතු ගන්නවා කියලා. ඔයත් අතු ගන්නකොට මොනවා වෙයිද දැන් තමන්ගේ හිතට බීතියක් සැකයක් වගේ එනවනම් ඔබ අතු ගන්නක මම බුද්ධෝ 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 කියන වචනේ සිහි කරමින් ඔබ අතු ගන්නවා කියලා කියන්නේ ඔබේ හිතේ පින්වත්නි කොරෝනෙක් ගැන මානසිකාරයක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි වෛද්‍යවරු දෙන ආරක්ෂක ඒ උපදේශ පිළිපැදීම කළ යුතුයි. හැබැයි හැම තිස්සෙම මේ කොරෝනා කියන එක හිතට සිහි කර ඉන්න උත්සාහ කරන්න එපා. දැන් පසුගිය දවස්වල දේශනවලදී ඔය ඇත්තන්ට අපි යම් විදියට මතක් කිරීම කළා. උදාහරණයකට කරණීයමෙත්ත සූත්‍රය ගැන මම කතා කරා. ඒ කතා කරනකොට තන්නේ කර කොරෝනා මාතෘකාව යටතේ ඉඳලා තමයි අපි කතා කළේ. හැබැයි මම එතෙන්දී ඔබට මොකද්ද කියන්න උත්සාහ කරේ? මේ කොරෝනා හින්දා අපිට වෙලා තියෙන හොඳේ මොකද්ද කියන එක. සාමාන්‍ය සමාජයේ දකින මේ කොරෝනා නිසා වෙච්ච යහපත්කම් කියලා ආයුර්වේද උපදේශ වලට අපි ලං වෙච්ච එක, නිතර පිරිත් අහන්න පුරුදු වෙච්ච එක, ආපහු වවන්න උනන්දු ඇති වෙච්ච එක, සබහාදහම පිරිසිදු වෙච්ච එක, ඕවගේ දේ කතා කරාට ඊට වඩා මේ තව දෙයක් තියෙනවා කියන එක පෙන්වන්න තමයි මා ඔබට කරණීයමෙත්ත සූත්‍රයේ මතු කරලා පෙන්වලා දුන්නේ. ඇත්තට මෙතෙන්දී වෙලා තියෙන මොකද්ද? කොරෝනා ඇවිල්ලා අපිට කියනවා මෙන්න මේ කරණීයමෙත්ත සූත්‍රයේ කියලා තියෙන ටික කොරනවා කියලා. අපිට නිකන් මේක කොරනවා කියලා ඇවිල්ලා කිව්වා වගේ. ඉතින් ඒක ඔය ඇත්තන්ට මං කියලා දෙනකොට මට කොරෝනා ගැන කතා කරන්න වුණා. හැබැයි අපි ඔය ඇත්තන්ට කියන්නේ ඒ ධර්මාවවාද හිතේ තියාගෙන ධර්මයේම සිහි කරන්න. මේක මේ කොරෝනා කියන බීතිය හිතේ පවත්වන්න ගියොත් එහෙම භාවනා මනසිකාරයක්වත් ඔබට කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලේම ධර්ම මනසිකාරයක භාවනා මනසිකාරයක හිත පුරුදු කරමු. ඒ පුරුදු කරන වෙලාව ඔබ හිතන්න දවසේ ඔබට පුළුවන් වුණා පැය භාගයක් ධර්ම මනසිකාරයක් කරන්න. ඒ පැය භාගෙම ඔබ යම් කිසි විදිහකට අපි හිතමු බුදු ගුණ හිතුවා. එතකොට දවසට පැය 24ක් තියෙනවානේ. ඒතර ඔබ දවසේ පැය 24න් පැය 23මාරයි වෙන දේවල් හිතලා තියෙන්නේ. ඔබ පැය භාගයක් බුදු ගුණ හිතලා. ඉතින් එහෙනම් ඔබට පුළුවන් අවදි වෙලා ඉන්න පැය ගණන් වල හැකි තරම් භාවනා කරන්න ඔබට හැම වෙලෙම බැරි බව ඇත්තයි. හැකි තරම් වැඩපොළ කරනකොට මානසිකාරයක් තියාගන්න එක වචනයක හරි බුද්ධෝ කියන එක හරි. එහෙම නැත්නම් සුවපත් වෙත්වා කියන වචනේ හරි. ඔබ හිතින් මොමුණන්න. මේක පොඩි දෙයක් නෙමෙයි පින්වත්නි. ඒ මොමුණන එක ඇතුලේ ඔබේ හිත දුවන එක නැති වෙනවා. මේකට කියනවා සති නිමිත්තක්. ඒ වගේ සති නිමිත්තක් පුරුදු කරන්න. ඒ වගේම මේ ධර්ම දේශන අහනකොටත් භාවනා මානසිකාරයක් ඇති වෙන දේශන පුළුවන් තරම් අහන එක ඔබට ජීවිතේ විශාල අවබෝධයක් පිණිස හේතු වේවි. ඉතින් අද ඉඳලා අපි පටන් ගන්න දේශන මාලාව බුදු ගුණ ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න කියලා බැලුවා. ගැඹුරින් කියනකොට නොදන්නා වචන කියමින්
නොතේරෙන වචන කියමින් ගැඹුරක් නෙමෙයි අපි කියන්නේ යම්කිසි නිතරම හිතන බුදුගුණවලට වඩා අපේ බලමු පින්වත්නි බුදුරජාණන් වහන්සේට සුවිශේෂ විශේෂ බුදුගුණ කිහිපයක් අද ඉඳලා අපි සාකච්ඡා කරනවා. ඔබ අහලා තියෙනවා තෙසැත්තෑ ඥාන කියලා. තෙසැත්තෑ ඥාන කියන වචනේ සාමාන්‍ය වන්දනාවන් ගැන කතා කරනකොට ඔබට හොඳට හුරුයි. තෙසැත්තෑ කියලා කියන්නේ 73ට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන ඥාන 73ක්. මා ඔබට පින්වත්නි මේ ඥාන 73 ගැන කියන්නේ නෑ මේ වෙලාවේ. මේ ඥාන 73 තුල තියෙනවා ෂඩ් අසාධාරණ ඥාන කියලා ඥාන 6ක්. ආයෙත් ඒ වචනේ අපි ඔබට කියන ඔබට මේක නුහුරු වචනයක් නෙමේ අහලා තියෙනවා ෂඩ් අසාධාරණ ඥාන. අහපු නැති අයත් ඇති. ෂඩ් කියනකොට 6 අසාධාරණ ඥාන. අසාධාරණ කියන වචනේ සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් අපිට මේ වෙනමම අර්ථයක් ඔලුවට අරන් දෙන්නේ ඒ මිනිහා කරපු දේ හරි අසාධාරණයක් මට. ඒ වගේ අපි අසාධාරණ කියන වචනේ දකින්නේ වෙනම කෝණකින්. හැබැයි මෙතනදී අසාධාරණ ඥාන කියන්නේ මොකද්ද? අපි ඒක මෙහෙම තේරුම් කරලා දෙන්නම් ඔය ඇත්තන්ට. ඥානයක් කියන්නේ නුවණක් කියන එකනේ. එතකොට දැන් මේ නුවණවල් 6ක් තියෙනවා බුදුරජාණන් වහන්සේට. මේවා අසාධාරණ නුවණවල්. අසාධාරණ අවබෝධයන්. මොකද්ද මේ අසාධාරණ කියන්නේ? ඔන්න මෙහෙම හිතමු. පින්වත්නි ඔබ ගොඩක් කලාවට කතා කරන වචන ඇතුළේ බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට අසම සම කියලා කියනවා. අසම සම අප්පටිමෝ කියනවා. මේ වගේ මේ බුදුරජාණන් වහන්සේට සුවිශේෂ පාවිච්චි කරන වචන තියෙනවා. අසම සමයි කියන්නේ පින්වත්නි සාමාන්‍යයෙන් කෙනෙකුට සම තව කෙනෙකුට තියෙන සම ඥාන සහ අසම ඥාන කියන දෙකම බුදුරජාණන් වහන්සේට තියෙනවා. අසම සම. දැන් ඔය ඥාන 73ක් තියෙනවා ඒකෝනේ. 73න් 67ක්ම තියෙන්නේ තවත් රහතන් වහන්සේ නමකට තියෙන්න පුළුවන් විදිහේ ඥාන. එතකොට ඉතුරු 6 67ක් තවත් රහතන් වහන්සේ නමකට තියෙන්න පුළුවන් කිව්වා. 68 සහ 69 70 71 72 73 කියන ඥාන 6 බුදුරජාණන් වහන්සේට විතරමයි තියෙන පින්වත්නි. එතකොට බුදු කෙනෙකුට පමණක්ම තියෙන මෙන්න මේ සුවිශේෂ ඥාන 6 තවත් කාටවත් ලෝකේ ලබන්න බැරි නිසා, ලෝකෙ කිසිම කෙනෙකුට නැති නිසා ඒ ඥානයන්ට කියනවා අසාධාරණ ඥාන කියලා. සාධාරණ කියන්නේ තව කෙනෙකුට තියෙන්න පුළුවන්. අසාධාරණ කියන්නේ තව කාටවත් නැහැ. එහෙනම් අපි මේ කතා කරන්න යන ඥාන 6 බුදුවරුන්ට පමණක්ම විශේෂයි. ඒතර වෙන කිසි කෙනෙක් එක සම කරන්න බෑ. සම කරනවා නම් බුදුවරුන්ට විතරමයි සම කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඥාන 6 අපි කතා කරන විපස්සී බුදුරජාණන් වහන්සේට තිබ්බා, සිකේ බුදුරජාණන් වහන්සේට තිබ්බා, වෙස්සබු, කොණාගමන, කකුසඳ, කාශ්‍යප සියලු බුදුවරුන්ට මේ ඥාන 6 තිබ්බා. බුදුවරු අතරේ සමානයි පින්වත්නි. හැබැයි වෙන කිසි කෙනෙකුට මේ ඥාන නැහැ. ඒ නිසා අනිත් සියලු දෙනත් එක්ක මේ ඥාන 6ත් එක්ක අසමාන වෙනවා. කෙනෙක් ඇහුවොත් එහෙම බුදුරජාණන් වහන්සේලාට විතරක්ම තියෙන ඥාන මොනවද කියලා ඔබ බය නැතුව කියන්න ෂඩ් අසාධාරණ ඥාන. ඔබට සෙනසුරාදා සිත්නෙත් අසපුවොස්සේ දිගටම ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන්න මේ ෂඩ් අසාධාරණ ඥාන විස්තරාත්මකව අපි කියා දෙනවා. අද මේ 6න් පළවෙනි ඥානේ ආකාර 50කින් ඔබට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබට හිතෙයි ආකාර 50කින් විස්තර කරනවා කියනකොට විනාඩි 50කුත් නැහැ මේක කතා කරන්න. නමුත් අපි ඔබට මේක සංක්ෂිප්ත කරලා මේ ඥානය 50 ආකාරයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලා බලමු මොනවද මේ ඥාන 6. බුදුරජාණන් වහන්සේගේ ලෝකයේ පින්වත්නි උන්වහන්සේ කොතන හරි යමක් දකිනවනම්, බුදුරජාණන් වහන්සේ යමක් අහනවනම්, බුදුරජාණන් වහන්සේට යමක් දැනෙනවනම්, බුදුරජාණන් වහන්සේ යමක් සිතනවනම් ඒ සියල්ලම අන් සියලු දෙනාට වඩා අසමානයි. දැන් මම ඔබට කිව්වා මේ ඥාන 6 අනිත් කිසි කෙනෙකුට සම කරන්න බෑ කියලා. ඒ ටික විතරක් නෙමේ පින්වත්නි, තෙසැත්තෑ ඥාන කියන ඥාන 73 අනෙකුත් ඥාන 67 පවා සමාන නෑ තව කිසි කෙනෙකුට. ඇයි ඒ උදාහරණයකට 이르දි විද ඥානෙ ගත්තොත් එහෙම 이르දි විද ඥානෙ මෙතන නෑ මේ 6 අතරේ. මොකද 이르දි කියන එක බුදුරජාණන් වහන්සේටත් තියෙනවා, රහතන් වහන්සේ නමකට තියෙන්නත් පුළුවන්. දේවදත්තටත් තිබ්බා 이르දි. හැබැයි 이르දි කියන එක බුදුවරුන්ට හැර තව කෙනෙකුට තිබුණාට එතනත් අසමානයි. බුදුවරුන්ගේ 이르දි වල පින්වත්නි අනන්තයි අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේට 이르දි ප්‍රාතිහාර්ය බලෙන් කරන්න බැරි සීමාවක් නෑ.
මෙන්න මේ සීමාවෙන් එහාට මේ දේ කරන්න බෑ කියලා දෙයක් බුදුවරුන්ට නැහැ. ඕනෑම දෙයක් උන්වහන්සේලාට 이르දි ප්‍රාතිහාර්ය ඥානය තුළ උන්වහන්සේට කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ලෝකේ මිනිසුන්ට කවුරු හරි කෙනෙක්ගේ විශේෂ ඥානයක් උපද්දගත්තොත් 이르දි විද ඥානයක් වගේ ඥානයක් එයාට ඒක සීමා සහිතයි. දැන් ඔබට තව තේරෙන්න කිව්වොත් එහෙම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ බුදුවරුන්ටත් තියෙනවා, තවත් කෙනෙකුට උපද්ද ගන්න පුළුවන්. එතකොට අපි කියමු රහතන් වහන්සේ නමක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්තොත් උන්වහන්සේලාට අතීත ආත්ම වලට සිහි කරගෙන යන්න පුළුවන්. දැන් එතකොට බුදුවරුන්ටත් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා, තවත් කෙනෙකුටත් තියෙනවා. හැබැයි එතනත් අසමානයි. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේට සිහි කරන ආත්ම ගාන පින්වත්නි අසීමිතව ඕනෑම තරමක් සිහි කරන්න පුළුවන්. ඒක අනන්තයි, අප්‍රමාණයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. හැබැයි බුද්ධ නොවන කෙනෙක් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ඇති කරගත්තොත් ඒක අනන්ත අප්‍රමාණ වෙන්නේ නැහැ. ඒක යම්කිසි සීමාවක් සහිතයි. මෙන්න මේ සීමාව සිහි කරනකොට එතනින් එහාට තවත් දුරකට යන්න බෑ. මේ මෙච්චරයි ආත්ම ගාන සිහි කරන්න පුළුවන් කියලා සීමාවක් තියෙනවා පින්වත්නි. පෘතජ්ජනේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්තොත් එහෙම ධ්‍යාන සමාපatti වලට සමවැදිලා එයා අතීත ආත්ම දකින ගානයි, මාර්ගඵලලාභී සේක ශ්‍රාවකෙක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්තොත් එයා අතීත ආත්ම දකින ගානයි, රහතන් වහන්සේ නමක් බොතෝ භාග විමුක්ත රහතන් වහන්සේ නමක් පුබ්බේ නිවාසානුස්සති ඥාන ඇති කරගත්තොත් එහෙම උන්වහන්සේ අතීත ජීවිත දකින ගණනයි එකකට එකක් වෙනස්. එතකොට මේ හැම එකක්ම සීමා සහිතයි. ඒතර බුදුවරුන්ට අසීමිතව දකින්න පුළුවන්. ඉතින් එහෙම බැලුවම් පින්වත්නි මුළු ඥාන 73ම තව කෙනෙකුට සමාන නැහැ. සියල්ලම අසමානයි. හැබැයි මේ හයේ මේ ෂඩ් අසාධාරණ ඥාන කියන එකේ තියෙන වෙනස තමයි සීමා සහිතවවත් කිසිවෙකුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අසාධාරණ කියන. දැන් අපි කියන්නේ සමහරලාට සිංහලෙන් කතා කරනකොට හරි අසාධාරණයි, යා අම්මා ගෙනාපු ටොපි පහම කාලා කියලා අපි සමහරලාට කියනවා. මට එක ටොපියක්වත් තියලා නැහැ. අම්මා හරිම අසාධාරණයි, අම්මා ඔක්කොම දීලා යාට. එතකොට අර මේ අපි සමහරලාට අසාධාරණ කියන වචනේ සිංහලෙන් කතා කරනකොට අපි අර කාටවත්ම ලැබෙන්නේ නැතුව ඔක්කොම ටික උන්වහන්සේට විතරයි කියන එකේදී කෙනෙකුට මේ අසාධාරණ කියන අර්ථයෙන් ඒක දකින්න පුළුවන්. හැබැයි මේක එකක් තේරුම් ගන්න. බුදුවරු තීරණය කරන දෙයක් එහෙම නෙමෙයි මේක හොඳේ. හැබැයි කෙනෙකුට ඕක අල්ලගෙන කියත හැකි බුදුවරුත් හරි බුදුම වැඩ කරන්නේ උන්වහන්සේලා ඒ හය උන්වහන්සේලාට විතරක් තියාගෙන රහතන් වහන්සේලාටවත් දීලා නැහැ. පුදුම ලෝභයි ඒ හයට. කෙනෙකුට එහෙමත් තරක කරත හැකි. මොකද අඥාන මිනිහට පින්වත්නි බුදු ගුණ උනත් ගුණයක් නොවන අගුණයක් විදියට හිතත හැකි. ඒ නිසා මේක තේරුම් ගත යුතු දේ තමයි මේ ඥාන උන්වහන්සේලාට පමණමයි ලැබෙන්නේ කියන එක උන්වහන්සේලා හිතලා ලබාගත් දෙයක් නෙමෙයි. මේක ලෝක ධර්මතාවයක්. මේක ලෝක ස්වභාවයක්. ඒක උන්වහන්සේලාට පමණමයි ලැබෙන්නේ. දැන් ඔබ හිතන්න කුරුල්ලෝ පියාඹනවා. අපිට පියාඹන්න බෑ. මාළු පීනනවා. අපිට මාළුන්ට වගේ ජලයේම ජීවත් වෙමින් ජලය තුලම දිගටම පීන ඉන්න බෑ. එතකොට ඔබට තේරෙනවා ඇති සමහර දේවල් සීමා සහිතව කරත හැකි. මාළුවා පීනනකොට කෙනෙකුට ඒක පුහුණු වෙලා පීනන්න පුළුවන්. කෙනෙක් මාළුවෙක් වගේ වතුරයට ගිලිලා සීමිත කාලයක් වතුරයට පීන ඉදී. හැබැයි පින්වත්නි සීමා සහිතයි. මාළුවට වගේ අසීමිතව වතුරයට ඉන්න බෑ. දැන් එතකොට ඔබට හිතෙනවද මාළු මාර අසාධාරණ වැඩක් අපිට කරලා තියෙන්නේ? උන් හොඳට මේ පීනන එක අරගෙන අපිට මේ දීලා නැහැ එච්චර හැකියාව. කුරුල්ලෝ හරි අසාධාරණ වැඩක් අපිට කරලා තියෙන්නේ. කුරුල්ලා හොඳට පියාඹන්න පුළුවන්කම අරගෙන අපිට දීලා නැහැ චුට්ටක්වත්. එහෙම කියන්න බෑනේ පින්වත්නි. කුරුල්ලා මේ අපිට නොදී බලහත්කාරයෙන් පියාඹන හැකියාව ගත්තා නෙමෙයි. ඒක ධර්මතාවයක්. ඒක ලෝක ස්වභාවයක්. ඒක න්‍යාම ධර්මයක්. එතකොට මෙතනදී ඔබ තේරුම් ගන්න මේ ඥාන සමාපatti බුදුවරු හිතලා ගත්ත දෙයක් නෙමෙයි. ඒ සියල්ල ලෝක ධර්මතාවයක්. එනම් ඔන්න අපි හිත පහදව ගමු. දැන් ලෝකයේ විවිධ ආගමික නායකයෝ කතා කරනවා. මොන ආගමික නායකයටත් කොයි දෙවියන්ටත් කිසිවෙකුට පින්වත්නි කවමදාකවත් ලබන්න බැරි ඥාන සමාපatti 6ක් මේ 6. පළවෙනි එක ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ. අහලා තියෙන වචනයක් වාක්‍යයක් මේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ ගැන අද දවසේ අපි 50 ආකාරයකින් කතා කරන්නේ. ආසයානුසේ ඥානෙ, යමක පාටිහාර්ය ඥානෙ, මහා කරුණා සමාපatti ඥානෙ, සබ්බඤ්ඤුත ඥානෙ, අනාවරණ ඥානෙ. ඔන්න ඥාන 6. මේ 6ට තමයි ෂඩ් අසාධාරණ ඥාන කියලා කිව්වේ. පින්වත්නි
අපි මේ හයේ දේශන කිහිපකින් කතා කරමු. එක දේශනයක් එක ගුණයකට වෙන් කරලා දිගටම කතා කළොත් දේශන 6ක් කෙරෙන්නේ නැහැ. ඇයි එහෙම කිව්වේ? අන්තිම ඥාන දෙක එක දේශනයක් ඇතුලේ කතා කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. එහෙම වුණොත් එහෙම පින්වත්නි දේශන 5යි කරන්න තියෙන්නේ මේ දේශන ටික දිගටම කතා කරද්දි. හැබැයි සමහර වෙලට යම් දේශන ඥානයකට ඇතැම් ගුණයක් කතා කරද්දී ඇතැම් ඥානයක් කතා කරද්දී අපිට එක දේශනයකට වඩා කෙරුණොත් 5කට වඩා කෙරෙයි. නැත්තම් එක ඥානයකට එක දේශනයක් ගත්තොත් අනිවාර්යෙන් දේශන 5යි කෙරෙන්නේ. හේතුව සබ්බඤ්ඤොත ඥානයයි අනාවරණ ඥානයයි වෙන් කරන්න බෑ. දෙක එකට කතා කරන්න ඕන දෙක. හොඳයි පින්වත්නි, දැන් ඔබට මූලික සැලැස්ම තේරෙනවා අපි අද ඉඳලා මොකද්ද කරන්න කියලා. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය තමයි මෙතන පළවෙනි ඥානෙ. අපි අද කතා කරමු ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ. බුදුවරුන්ට විතරක්ම තියෙන ඥානයක්, වෙන ලෝකෙ කිසි කෙනෙකුට අඩුම තරමේ සාරිපුත්ත මහරහතන් වහන්සේවත් නැති ඥානය. දැන් ඔබ මේ ඥානය ගැන දැනගැනීමේ තියෙන වටිනාකම තමයි සමහර අය මාර්ගඵල දෙනවනේ මූණ බලලා. එතකොට මූණ බලලා මාර්ගඵල දෙනකොට එයාට තියෙන්න ඕනේ එහෙනම් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ. ඇයි හේතුව? මූණ බලලා කියනවා නම් මෙයා තුල ශ්‍රද්ධාව මේ මට්ටමට දැන් වැඩිලා තියෙනවා. මෙයාගේ වීරිය මේ මට්ටමට වැඩිලා තියෙනවා. මෙයාගේ සිහිය, මෙයාගේ ප්‍රඥාව, මෙයාගේ සමාධි මේ මට්ටමට වැඩිලා තියෙනවා කියලා සෝතාපන්න කෙනෙකුගේ මට්ටමට ශ්‍රද්ධාව වැඩිච්ච බව, සෝවාන් කෙනෙකුගේ මට්ටමට වීරිය වැඩිච්ච බව, සෝවාන් කෙනෙකුගේ මට්ටමට සිහිය වැඩිච්ච බව, සෝවාන් කෙනෙකුගේ මට්ටමට සමාධිය වැඩිච්ච බව, සෝවාන් කෙනෙකුගේ මට්ටමට ප්‍රඥාව වැඩිච්ච බව දැක්කොත් විතරයි පින්වත්නි ස්ථිරවම කියන්න පුළුවන් මෙයා සෝතාපන්නයි කියලා. එහෙම නැතුව කියන්න බෑ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ නැති නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේලාත් පින්වත්නි එහෙම බැරි වෙච්ච තැන් තියෙනවා. උන්වහන්සේ දවසක් ඔය ලකුණ්ඨ බද්දිය කියන මහරහතන් වහන්සේට වරුවක් විතර තෙස්සේ ධර්මයේ කියලා දෙනවා. මෙහෙම කරන්න ආයුෂ්මතුනි කියලා අරහත්වයට හික්මෙන්න සෑහෙන උපදෙස් දෙනවා. ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේ පින්වත්නි මේ වෙලාවේ අරහත්වයට පත් වෙලා හිටියේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ වරුවක් තිස්සේ මේ උපදෙස් දෙද්දී බුදුරජාණන් වහන්සේ මේක දැකලා කියනවා සාරිපුත්ත ඔය උන්වහන්සේ මේ වෙනකොටත් රහතන් වහන්සේ නමක්. එතකොට තමයි සරියුත් මහරහතන් වහන්සේ දැනගත්තේ පින්වත්නි පොඩි ස්වාමීන් වහන්සේ නමක් වගේ බැලුවම පේන්නේ පොඩි සාමණේර හාමුදුරු කෙනෙක් වගේ ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේ. ඔයත් දන්නව විස්තරේ. ඉතින් සරියුත් මහරහතන් වහන්සේට අනේ පව් මේ නමට කියලා අර සාමණේර නමකට උපදෙස් දෙනවා වගේ ඉතින් ආදරෙන් තියාගෙන ඉතින් කතා කළා. සමහර හාමුදුරුවෝ විහිළු කරනවා, සමහර හාමුදුරුවෝ ගණන් ගන්නේ නැහැ ලකුණ්ඨ බද්දී මහරහතන් වහන්සේව. හැබැයි සරියුත් මහරහතන් වහන්සේගේ තියෙන කරුණාවට පින්වත්නි අර වගේ උපදෙස් දෙන්න ගන්න නැත්තේ. හැබැයි උන්වහන්සේටත් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන නැති නිසා දකින්න බැරි වුණා මේ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. සාකච්ඡා කළොත් දැනගන්න පුළුවන්. ඒක බුද්ධිමත් කෙනෙකුට විතරයි ඒත්. හොඳයි පින්වත්නි, එච්චර සුවිශේෂ ඥානෙ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ. ඉන්ද්‍රිය කියන වචනේ ඔබට දැන් තේරෙනවා මෙතන සමහර දේවල් වලට අපි ඉන්ද්‍රිය කියන වචනේ කතා කරනවා. ඇස, කන, නාසය, දිව, කය ආදියට ඉන්ද්‍රිය කියලා කතා කරනවා. පසින්දුරන් කියනකොට පංච ඉන්ද්‍රිය කියනකොට ඇස, කන, නාසය, දිව, කය ගැන කතා කරද්දී ඉන්ද්‍රිය හයක් විදිහට ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි, මනසයි හයටම ඉන්ද්‍රිය කියලාත් කියන අවස්ථා තියෙනවා. එහෙම හයටම ඉන්ද්‍රිය කියන තැනදී ඉන්ද්‍රිය සංවරය කියලා අපි කතා කරන්නේ ඔය හයම සංවර කරන එකට. හැබැයි මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන ගැන කියනකොට පින්වත්නි ඇස, කන, නාසය, දිව, කය, මනසක් ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතනදී කතා කරන්නේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ කෙනෙකුගේ හිතේ වැඩිලා තියෙන ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදියට. ඉන්ද්‍රියක් විදියට කියන්නේ ඇයි? දැන් ඔබ දන්නවා ඔබට S2 ඉන්ද්‍රියක් විදියට තියෙනවා. ඉන්ද්‍රියක් කියන්නේ දිගටම තියෙනවා කියලා සරලව කියන්නම් මම ඔබට. මේක වෙනස් නැතිව පිහිටලා තියෙනවා. අපේ S2 උදේට තියෙනවා, හවසට නැති වෙලා යනවාද? අපිට තියෙන කන් දෙක පින්වත්නි උදේ තියෙනවා, සමහරලාට දවල් වෙද්දි නැති වෙනවා, ආයෙ හවසට එනවා. එහෙම වෙනවද? එහෙම නැත්නම් ඒ දෙයට කියන ඉන්ද්‍රිය කියලා. එහෙනම් අපිට ශ්‍රද්ධාව මේ හිතේ නිරන්තරයෙන්ම පවතිනවා නම් ඒ කියන්නේ වෙන අරමුණු වලට යන්නේ නැහැ කියන එක නෙමෙයි. හැබැයි ඕනෑම මොහොතක මතුවලා එන ශ්‍රද්ධාවක් තියෙනවා. වෙන අරමුණකට ශ්‍රද්ධාව යටපත් කරගෙන ගිහිල්ලා ආපහු ශ්‍රද්ධාවට එනවයි කියන එක සාමාන්‍ය දෙයක්. මම මේක තේරුම් ගන්න මෙහෙම උදාහරණයක් කියන්නම්. මහා නාම ශාක්‍ය වංශිකයව බහලා තියෙනවනේ.
මහා නාම දවසක් පින්වත්නි නගරයක ඇවිදගෙන යනකොට මෙයාගේ හිත බුදුරජාණන් වහන්සේවත් මතක් වෙන්නේ නැතුව, ධර්මයේවත් මතක් වෙන්නේ නැතුව, සංඝයාවත් මතක් වෙන්නේ නැතුව හිත තනිකර අර නගරේ පේන්න තියෙන ඒවාට විසිරීලා ගියා. ඊට පස්සේ මෙයාට ආපහු ටිකකින් සිහිය ආවා. දැන් එතකොට තමයි මෙයා කල්පනා කරේ මෙච්චර වෙලා තෙරුවන්වත් මතක් වෙන්නේ නැතුව, ධර්මයේ මතක් වෙන්නේ නැතුව මම අසිහියෙන් මෙච්චර මොහොතක් ඉඳලා තියෙන්නේ. එයාට ඒ වෙලාව හිතෙනවා මම මේ අසිහියෙන් හිටපු වෙලාවේ මම මැරුණා නම් කොහේ ආයිද කියලා. එතකොට පින්වත්නි අන්න ඒ වෙලාවේ මේ ඉන්ද්‍රිය ධර්ම පිහිටපු ශ්‍රාවකෙට්ටත් ධර්මයේ චුට්ටක්වත් මතක් වෙන්නේ නැතුව, ධර්මය අහලකවත් නැතුව අසිහිය එන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්මයක් විදිහටම පිහිටපු ශ්‍රාවකයෙකුට මහා නාම කියන්නේ ඒ වෙලාවේ ඉන්ද්‍රිය ධර්ම පිහිටපු කෙනෙක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා, විරිය ඉන්ද්‍රිය තියෙනවා, සති ඉන්ද්‍රිය තියෙනවා, සමාධි ඉන්ද්‍රිය තියෙනවා, ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා පින්වත්නි. හැබැයි ඔබ බලන්න මේ ඉන්ද්‍රිය තිබ්බට අපි හැම වෙලේම මේවෙන් වැඩ ගන්නවද? උදාහරණයකට S2 පියාගෙන භාවනා කරන වෙලාවේ අපි S2කින් වැඩ ගන්නවද? සමහර අවස්ථා තියෙනවා එහෙනම් පින්වත්නි ඉන්ද්‍රියක් විදියට ස්ථිරව තිබ්බට වැඩ ගන්නෙ නැති වෙලාවල්. අන්නේ වැඩ ගන්නෙ නැති වෙලාව. දැන් නිදිය ගත්ත වෙලාවට ඉතින් ඇත්තටම කන් දෙක තිබ්බට කන් දෙකකින් වැඩ ගන්න නැහැ නේ සමහර ලාවට. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කරලා ගියා. අපි දන්නේවත් නැහැ. එතකොට කන් දෙක තිබ්බා. හැබැයි ඒ දන්නේ නැත්තේ කන් දෙක ඉන්ද්‍රියක් හැටියට ඒ වෙලාවේ තිබුණ නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඉන්ද්‍රියක් කන් දෙක. නමුත් ඒ වෙලාවේ පින්වත්නි එකකින් වැඩක් ගත්තේ නැහැ. තිරව පිහිටලා තියෙනවා. හැබැයි ඒක යටපත් වෙලා වැඩක් ගන්නෑ. හරියට කිව්වොත් එහෙම හඳ වලාකුළු වලට වැහිච්ච වෙලාවක ආලෝකේ වැටෙන්නේ නැහැ හඳේ මේ මහ පොළොවට. පින්වත්නි මේ වෙලාවට කාට හරි ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන්ද දැන් මේ වෙලාවේ පොළොවට හඳ එළිය වැටලා නැත්තේ මේ වෙලාවේ හඳක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. හඳ තියෙනවා. හඳ තිබ්බට හඳේ ආලෝකේ වැටෙන්නේ නැති වෙන්නේ යමකින් වැහිලා. ඒ වගේ පින්වත්නි අපිට S2 තිබ්බට S2 ඉන්ද්‍රියක් වශයෙන් තිබ්බට රූපයක් දැකීම සඳහා අවශ්‍ය කරන ශක්තියේ මොහොතේ නැහැ කියලා කියන්නේ. ඒ මොහොතේ ඇහැ නැහැ කියලා කාටවත් කියන්න බෑ ඉන්ද්‍රියක් විදියට. ආන්නේ වගේම තමයි ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදියට පිහිටපු කෙනාට යම් කිසි මොහොතක ධර්මයේවත් සිහි වෙන්නේ නැතුව අසිහියෙන් ඉන්න අවස්ථාවක් එන්න පුළුවන්. හරියට අර මහානාම ටවුන් එකේ ඉන්නකොට අසිහියෙන් හිටිය වෙලාව වගේ. එතකොට ඒ වෙලාව නිකමට අපි හිතමු විනාඩි 8ක් කියලා. විනාඩි 8ක් මහානාම ටවුන් එකේ තියෙන දේවල් ගැන හිතා ධර්මයේ සිහි නැතුව සතිපට්ඨානයක් මිලෝ දෙයක් ධර්මයක් සිහියකට එන්නේ නැතුව අර ටවුන් එකේ තියෙන දෙයකට ලෝභයෙන් හරි ද්වේෂයෙන් හරි මෝහ අරමුණු වල හරි එයා විනාඩි 8ක කාලයක් ඉන්නවා අසිහියෙන්. දැන් අර ඒ විනාඩි 8 ඇතුළෙත් එයා තුළ ඉන්ද්‍රියක් විදියට ශ්‍රද්ධාව නැතුව නෙමෙයි වලාකුළු වලට හඳ වැහුණා වගේ වැහීමක් තියෙන්නේ. එතකොට වීරිය සිහිය ඒ වෙලාවේ නැහැ. හැබැයි නැති වුණාට වීරිය ඉන්ද්‍රියක් විදියට නැහැ කියන්න බෑ. සිහිය ඒ වෙලාවේ නැති වුණාට සිහිය ඉන්ද්‍රියක් විදියට නැහැ කියන්න බෑ. මම හිතන ඔබ මම මේ කිව්ව ටික හොඳට සිහියෙන් ඇහුවනම් ඔබට තේරෙනවා ඉන්ද්‍රියක් විදියට පිහිටනවා කියන්නේ මොකක්ද කියලා. යම්කිසි දවසක යම්කිසි කෙනෙක් පින්වත්නි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම තිරව පිහිටියානම් එතෙන් පටන් එයා මේ බුදුමග වඩන ශ්‍රාවකෙක්. දැන් ඔන්න ඔය ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම තියෙනවද නැද්ද කියන එක. ඉන්ද්‍රිය ධර්ම කොච්චර වැඩිලාද නැද්ද කියන එක. ඉන්ද්‍රිය ධර්ම පරිපූර්ණ වෙලාද නැද්ද කියන එක. මෙන්න මේවා දකින්න තියෙන ඥාණය තමයි ඉන්ද්‍රිය පරව පරියත්ත ඥාන කියලා කියන්නේ. සරලවම කිව්වේ. හැබැයි මේක පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මහා වග්ගයට අයිති ඥාන වග්ගයේ පින්වත්නි මේ ඥාන 73 ගැන කතා කරන්නේ. අද අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පටන් ගත්තේ කතා කරන්න මහා වග්ගයේ තියෙන ඥාන වග්ගයේ සඩා සාධාරණ ඥානවල 68 වෙනි ඥානෙ. ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානෙ. එතකොට මේක මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තුල ලස්සන්ට විස්තර කරනවා මෙන්න මෙහෙම. ඉද තථාගතෝ සත්‍යේ පස්සති. තථාගතයන් වහන්සේ මේ ලෝකේ සත්‍යයන්ව දකින්නයි කිව්වා මෙන්න මේ විදියට. කොහොමද දකින්නේ? අපරජක්කේ මේ සත්වයන්ගේ තියෙන අල්ප කෙලෙස් තියෙන ස්වභාවය. මේවා 10 ආකාරයේ තියෙන පින්වත්නි මේවා එකක් ගාන වෙන වෙනම ලස්සන්ට විස්තර කරනවා ඉදිරියේදී මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුල. දැනට ඔබට මම මේ ටික වචන ටික විතරක් සිහිපත් කරන්න. අපරජක්කේ මහා රජක්කේ අල්ප කෙලෙස් තියෙන සහ ගොඩාක් කෙලෙස් තියෙන. ඊට පස්සේ තික්කින්ද්‍රියේ මොදින්ද්‍රියේ. තික්කින්ද්‍රිය කියලා කියන්නේ තියුණුව වැඩිච්ච ඉන්ද්‍රිය. මොදින්ද්‍රිය කියලා කියන්නේ
එහෙම තියුණු විදියට වැඩිලා නැති ලාමක විදියට තියෙන ඉන්ද්‍රිය. ඊට පස්සේ ස්වාකාරේ ද්වාකාරේ ස්වාකාරේ ද්වාකාරේ කියලා කියන්නේ අලුත් වචන දෙකක්. සාමාන්‍යයෙන් අපි නිතර පාවිච්චි දකින් පුරුදු නැති වචන දෙකක්. අල්ප රජස් ඇති කියන වචනේ සමහරලාට ධර්මයේ නිතර කතා කරන අයට හුරුයි. බුදුවරු ධර්මයේ දේශනා කරලා තියෙන අල්ප රජස් ඇති අයටයි කියලා කියනවා. රජස් කියන්නේ දූවිල්ලට. එහෙම නැත්නම් කෙලෙස් වලට. රජස් කියන වචනේ ඔය වචන දෙකටම පාවිච්චි කරත හැකි. පින්වත්නි දූවිල්ලයි කෙලෙසුයි දෙකම එක වගේ. එක පැත්තකින් දූවිලි බැඳෙන්නේ ආගන්තුකව පිටින් ඇවිල්ලා වගේ කෙලෙසුත් හිතට එන්නේ ආගන්තුකව පිටින්. අනිත් පැත්තෙන් දූවිලි වැහුණාට පස්සේ වැහිලා යනවා එතන තියෙන දේ. කෙලෙස් වලින් වැහුණාට පස්සේ පින්වත්නි අවබෝධය වැහෙනවා. ඒ වගේ තමයි දූවිලි සුද්ධ කරන්න පුළුවන් දෙයක්. කෙලෙස් කියලා කියන්නේ සුද්ධ කරන්න බැරි දෙයක් නෙමෙයි. ආගන්තුකව ආපු සුද්ධ කරන්න පුළුවන් දෙයක්. දූවිලි තියෙන ඕනෑම තැනක ඔබ බලන්න පිරිසිදු කරන්න බැරි කමක් නැහැ. කෙලෙසුත් එහෙමයි පින්වත්නි. එතකොට මේ අපරජස් මහරජස් කියන්නේ රජස් කියන කෙලෙස් කියන එක අල්ප වශයෙන් සහ මහා වශයෙන් තියෙනවා. කෙලෙස් වැඩි අය කෙලෙස් අඩු අය කියලා කියන්නේ ওই දෙන්නට. ඒතර ඒව හුරු වචන. හැබැයි මේ ස්වාකාර ද්වාකාර කියලා කියන වචන දෙක ටිකක් හුරු අඩුයි. ස්වාකාර කියලා කියන්නේ පින්වත්නි යහපත් ස්වභාවයක් තියෙන කෙනා. ද්වාකාර කියලා කියන්නේ එහෙම යහපත් ස්වභාවයක් නැති කෙනා. අපි සමහර මිනිස්සෙක්ව දැක්ක ගමන් අපිට සමාජයේ සමහරලට පේනවා මේ මිනිස්සයා යහපත් ස්වභාවයක් තියෙනවා මෙයාට. තව කෙනෙක්ව දැක්කම අපිට පේනවා මේ මිනිස්සයාට එහෙම යහපත් ස්වභාවයක් නැහැ. සමහර කෙනෙක් අපි එකපාරට අඳුරගන්නේ. එතකොට මෙන්න මේ ස්වාකාර කියන්නේ ඒ යහපත් ස්වභාවය තියෙන කෙනා. ද්වාකාර කිව්වේ යහපත් ස්වභාවයෙන් නැති කෙනා. ඊළඟට තවත් ලස්සන අලුත් වචන දෙකක් තියෙනවා මෙතනදී. ස්විඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ කියලා. ස්විඤ්ඤාපයේ කියන්නේ පින්වත්නි පහසුවෙන්ම අවබෝධ කරවන්න පුළුවන් කෙනා. දුවිඤ්ඤාපය කියලා කියන්නේ පහසුවෙන් අවබෝධ කරවන්න බැරි. ඒ කියන්නේ අවබෝධ කරවන්න හරි අපහසු කෙනා. එහෙම දෙගොල්ලක් මේ ලෝකේ ඉන්නවා. ස්විඤ්ඤාපය කියන කෙනයි දුවිඤ්ඤාපය කියන කෙනාගේ ওই වචන දෙකක් ටිකක් අලුත්. මේක සාමාන්‍යයෙන් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ වගේ ලස්සන අලුත් වචන හම්බෙනවා. එතකොට දැනට අපි කීයක් කිව්වද? අල්ප රජස් මහා රජස්. එතන දෙන්නයි. තික්කින්ද්‍රිය මුදින්ද්‍රිය ඔන්න දෙන්නයි. ඔක්කොම හතරයි. ස්වාකාර ද්වාකාර එතන දෙන්නයි. ඔක්කොම හයයි. ස්විඤ්ඤාපය දුවිඤ්ඤාපය එතකොටත් දෙන්නයි. එතකොට 8යි. 9 වෙනි එක තමයි අපේ කච්චේ පරලෝක වජ්ජ බය දස්සාවිනෝ. පරලෝකේ ගැනත් වජ්ජ කියලා කියවෙ පින්වත්නි වැරදි ගැන. වැරදි දේ ගැනත් පරලෝකික කියන මෙන්න මේ දෙකට බය දස්සාවිනෝ බයක් තියෙන කෙනා. 10 වෙනි එක්කෙනා තමයි අපේ කච්චේන පරලෝක වජ්ජේ බය දස්සාවිනෝ. පරලෝකෙටත් වැරදි වලටත් බය නැති කෙනා. න කියන වචනේ අකුර ආව කියන්නේ නැහැ. බයක් නැහැ. මෙන්න මේ 10 ආපහු ඔබ මතකයට ගන්න ඕනේ. මොකද දන්නවද? කාරණා 50 ආකාරයකින් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ විස්තර කරනවා කියනකොට ඔය ඇත්තන්ට එකපාරට බය හිතෙන්නේ නැතිනේ. 50ක් කතා කරනවා කියලා. කාරණා 50කින් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ කතා කරනවා කියෝ එක හරිම සරලව දැන් කියනවා නම් ඔබට මං 10 දෙනෙක් ගැන කිව්වා. මේ 10 දෙනාගේ එකින් එක ඉන්ද්‍රිය ධර්ම වෙන්වෙන්ව භාග්‍යතුන් වහන්සේ දකිනකොට ඉන්ද්‍රිය ධර්ම 5යි මොනවද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ පහ අර 10 දෙනා තුලම එකින් එක වෙන වෙනම දකිනකොට 5 වරක් 10 කියල 50යි. මේ 50 හැදෙන්නේ එහෙමයි. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් එහෙම මේක උදාහරණයකට විතරයි දැනට කියන්නේ විස්තර කිරීම සඳහා නෙමෙයි. අපරජක්ක අල්ප රජස් ඇති කෙනා. එතකොට මෙන්න මේ විදියට ශ්‍රද්ධාව තියෙන කෙනා අල්ප රජස් ඇති කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට 50න් ඔන්න එකක්. මේ විදියට වීරිය තියෙන කෙනා අල්ප රජස්. මේ විදියට සතිය තියෙන කෙනා අල්ප රජස්. මේ විදියට සමාධිය තියෙන කෙනා අල්ප රජස්. මේ විදියට ප්‍රඥා තියෙන කෙනා අල්ප රජස් කියලා දකිනවා. දැන් ඔන්න අප්ප රජක්ක කියන එකට ආකාර පහක්. ඔය විදියට මහා රජක් එකටත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දකිද්දී ආකාර පහයි. තික්කින්ද්‍රිය තියෙන කෙනාටත් ආකාර පහයි. මුදින්ද්‍රිය තියෙන කෙනාටත් ආකාර පහයි. ස්වාකාර කියන කෙනාටත් ආකාර පහයි. ද්වාකාර කෙනාටත් ආකාර පහයි ආදී වශයෙන් පින්වත්නි මේ ඉන්ද්‍රිය ධර්ම පහට මේ පුද්ගලයෝ 10 දෙනාව වෙන්වෙන්ව ඒ පුද්ගල ස්වභාවයන් 10ට ගුණක් වෙනවා. ගුණාකාරයෙන් ගන්නවා වැඩි කරලා ගන්නවා.
අපි මේවා පින්වත්නි හරිම ලස්සනට මේ කින් එක විස්තර කරලා දේශනාවේ තියෙනවා. ඒ කින් එක 50ම කියනවට වැඩිය හොඳයි එකක් කියලා අපි ඒ ටික විස්තර කරගමු. අනිත් ටිකත් එහෙම ගලපගත හැකි ඔබට. බුදුරජාණන් වහන්සේගේ මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය තුල උන්වහන්සේ අර ශ්‍රද්ධාව ඇති පුද්ගලයා දකිනවා මෙහෙම. සද්ධෝ පුද්ගලෝ අප්ප රජක්කෝ. ශ්‍රද්ධාව ඇති පුද්ගලයා අල්ප රජස් ඇති කෙනෙක්. අසද්ධෝ පුද්ගලෝ මහරජක්කෝ. ශ්‍රද්ධාව නැති කෙනා මහරජස් ඇති කෙනෙක්. ඔන්න දැන් 50න් දෙකක් ඔය. ශ්‍රද්ධාව තියෙන කෙනා අල්ප රජස් ඇති කෙනෙක්. ශ්‍රද්ධාව නැති කෙනා මහරජස් ඇති කෙනෙක්. ඊට පස්සේ කියනවා ආරද්ධ විරියෝ පුද්ගලෝ අප්‍රජක්කෝ. වීරියක් ආරම්භ කරගෙන ඉන්න පුද්ගලයා කියන්නේ අල්ප රජස් තියෙන කෙනෙක්. කුසීතෝ පුද්ගලෝ මහරජක්කෝ. කුසීත පුද්ගලයා මහරජස් තියෙන කෙනෙක්. ඊට පස්සේ ඔන්න කියනවා උපට්ඨිත සති පුද්ගලෝ අපරජක්කෝ. සතිය උපද්දගෙන ඉන්න සිහියක් උපද්දගෙන ඉන්න පුද්ගලයා අල්ප රජස් ඇති කෙනෙක්. මුට්ටස් සති පුද්ගලෝ මහරජක්කෝ. සිහිය මුලා වෙලා ඉන්න මිනිසයා මහරජස් ඇති කෙනෙක්. සමාහිතෝ පුද්ගලෝ අපරජක්කෝ. හිත සමාහිතව තියෙන කෙනා අල්ප රජස් ඇති කෙනෙක්. අසමාහිතෝ පුද්ගලෝ මහරජක්කෝ. හිත සමාහිත නැති කෙනා මහරජස් ඇති කෙනෙක්. පඤ්ඤාවා පුද්ගලෝ අපරජක්කෝ. ප්‍රඥාව තියෙන පුද්ගලයා අල්ප රජස් තියෙන කෙනෙක්. දුප්පඤ්ඤෝ පුද්ගලෝ මහරජක්කෝ. දුෂ්ප්‍රඥ පුද්ගලයා මහරජස් ඇති කෙනෙක්. අන්න බලන්න අල්ප රජස් තියෙන අය දකිනවා පස් ආකාරයකට, මහරජස් තියෙන අය දකිනවා පස් ආකාරයකට. පස් ආකාරයේ ඔක්කොම ආකාර 10යි. ඉතින් බලන්න අල්ප රජක්ක මහරජක්ක කියන එකට ආකාර 10ක් ගියා. ඔහොම පින්වත්නි එකින් එකට මේක වැඩි වෙවි යනවා. අපි බලමු ඊට පස්සේ මේක ඔබට සරලව තේරෙන්න. තික්කින්ද්‍රිය මුදින්ද්‍රිය කියන්නේ මොකද්ද? තියුණු ඉන්ද්‍රිය තියෙන කෙනා තික්කින්ද්‍රිය කියලා කියනවා. තික්කින්ද්‍රිය කියන වචනෙම කියන්නේ තියුණු කියන එකයි සරල සිංහල වචනින්. තියුණුයි කියන්නේ ඔබ දන්නවා මොට්ට නෑ කියන එක. දැන් අපි පිහියක් මොකක් කරේ ආයුධයක් තියුණු ආයුධයක් කියලා කියන එකේ තේරුම තමයි ඒක මොට්ට නෑ. වැඩක් කරනකොට ඒක හොඳට ලේසියෙන් පහසුවෙන් මොනවා හරි කපා ගන්න එක කපතෑගි. එතකොට කෙලස් කපනකොට ඒ ඉන්ද්‍රිය ධර්ම තියුණු වෙලා තියෙනෝනේ. මොට්ට කියන එකෙම ඔබට තේරෙනවානේ තියුණු කියන එකේ විරුද්ධ වචනේ. පිහිය මොට වෙලා කියනවා. එතකොට සමහර මිනිස්සුන්ටත් කතා කරනවා සමහර අය මේ මහ මොට්ටෙක් කියලා කියනවා. ඒ අර මොට්ට කියන එකෙන් කියන්නේ ඒ මනුස්සයා තුළ අර තියුණු තීක්ෂණ ගතියක් නැහැ කියන එකයි. එතකොට අපි සමහරලාට තීක්ෂණ බුද්ධිය කියලා කියනවා. තියුණු විදිහට මේ ශ්‍රද්ධාව තියෙන මනුස්සයා, තියුණු වීරියක් තියෙන කෙනා, තියුණු සිහියක් තියෙන කෙනා, තියුණු සමාධියක් තියෙන කෙනා, තියුණු ප්‍රඥාවක් තියෙන කෙනාට තමයි පින්වත්නි තික්කින්ද්‍රිය කියලා කියන්නේ. දැන් බලන්න එහෙම ශ්‍රද්ධාව තියෙන කෙනා ගැන ලස්සනට කියනවා සද්දෝ පුද්ගලෝ තික්කින්ද්‍රියෝ. ශ්‍රද්ධාව තියෙන කෙනා තික්කින්ද්‍රිය කෙනෙක්. අසද්දෝ පුද්ගලෝ මුදින්ද්‍රියෝ. ශ්‍රද්ධාව නැති මනුස්සයා මුදින්ද්‍රිය කෙනෙක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය ලාමකයි. එයාට ශ්‍රද්ධාවක් නැහැ, ශ්‍රද්ධා ඉන්ද්‍රියක් නැහැ. ආරද්ධ විරියෝ පුද්ගලෝ තික්කින්ද්‍රියෝ. වීරිය ආරම්භ කරගත්ත කෙනා තික්කින්ද්‍රිය කෙනෙක්. කුසීතෝ පුද්ගලෝ මුදින්ද්‍රියෝ. කුසීත පුද්ගලයා මුදු ඉන්ද්‍රියක් තියෙන, ලාමක ඉන්ද්‍රියක් තියෙන. උපට්ඨිත සති පුද්ගලෝ තික්කින්ද්‍රියෝ. සිහිය උපද්දගෙන ඉන්න මිනිසයා තික්කින්ද්‍රිය කෙනෙක්. මුට්ටස් සති පුද්ගලෝ මුදින්ද්‍රියෝ. සිහිය මුලා වෙච්ච මිනිසයා මෘදු ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. සමාහිතෝ පුද්ගලෝ තික්කින්ද්‍රියෝ. හිත සමාහිත කෙනා තියුණු ඉන්ද්‍රියක් තියෙන කෙනෙක්. අසමාහිතෝ පුද්ගලෝ මුදින්ද්‍රියෝ. හිත සමාහිත නැති මිනිසයා ලාමක ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. එයාගේ ඉන්ද්‍රිය ලාමකයි. එයා තියුණු නෑ, මෘදු ඉන්ද්‍රිය. පඤ්ඤාවා පුද්ගලෝ තික්කින්ද්‍රියෝ. ප්‍රඥාව තියෙන කෙනා තියුණු ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. දුප්පඤ්ඤෝ පුද්ගලෝ මුදින්ද්‍රියෝ. ඔන්න ඔය විදියටයි පින්වත්නි මේ 50 ආකාරය විස්තර කෙරෙන්නේ. දැන් එතකොට ඔබ දකින්න මේ බුදුරජාණන් වහන්සේගේ ඥාන නෙමේ අපි ඔබ තුල මා තුල තියෙනව නෙමේ මේ කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව තියෙන කෙනා ගැන දකිනවා මේ අල්ප රජස් තියෙන කෙනෙක් කියලා. ශ්‍රද්ධාව නැති කෙනා දිහා දකිනවා මෙයා මහා රජස් ඇති කෙනෙක් කියලා. ඒක අපිට බැලුවට හොයන්න බෑ. දැන් එතෙන්දී නිකමට හිතන්න බුද්ධ කාලේ හිටපු සමහර චරිත ගත්තොත් එහෙම උදාහරණයකට සමහර අය ආව බුදුරජාණන් වහන්සේ ගැන හරියට ಗುಣ කතා කරගෙන උන්වහන්සේ ගැන හැම තිස්සෙම ගුණ වර්ණනා කර ඇවිල්ලා මහාන වෙච්ච හොඳම චරිතයක් තමයි සුනක්කත්ත කියලා කියන්නේ. සුනක්කත්ත පින්වත්නි මහාන වෙන්න කලින් ගමක් ගාන ගිහිල්ලා දේශන පවත්ත ගියපු කෙනෙක්. මෙයා ඇවිල්ලා මේ ඔය ලිච්ඡවි වරුන්ගේ කෙනෙක්. මෙයාට
බුදුරජාණන් වහන්සේ ගැන පුදුම ආදරයක් තිබ්බා. මේ ආදරේ නිසා මෙයා හැමතැනම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ වගේ උන්වහන්සේට මෙහෙම ගුණ තියෙනවා කියලා දැන් ගුණ කියනවා. දේශන පවත්ත ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මහාන වෙන්න ඉල්ලලා මහානත් වුණා. කාලයක් යනකොට පින්වත්නි සුනක්කත්තට බුදුරජාණන් වහන්සේ ගැන අර තීච්ච ගෞරවයේ ශ්‍රද්ධාව ටික ටික වෙනස් වෙන්න ගත්තා. දැන් ඕක වෙනස් වෙවි ගිහිල්ලා මෙයා මේ එක දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. මේ සුනක්කත්ත හාමුදුරුවෝ තථාගතයන් වහන්සේ ඉස්සරහෙන් වඩිනවා. සුනක්කත්ත ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. ඔහොම වඩිනකොට පොඩි කඳු ගැටයක් වගේ තැනකින් ඒ පාර තිබුණේ. ඔතනින් වඩිද්දී අර කඳු ගැටේ හරියේ මේ ඉන්නවා දැක්කා කෝරක්කත්තේ කියලා තාපසෙක්. මේ තාපසයා නිර්වත්ව හිටපු තාපසෙක්. දැන් මෙයා අර කන්දේ භාවනා කරගෙන වගේ ඉන්නකොට සුනක්කත්ත දැක්ක හැටි පැහැදුනා. අර වෙනස් වෙන ශ්‍රද්ධාවක් කියලා එක හැමතිස්සෙම වැනෙනවා නම් කෙනෙකුගේ ඒ වැනෙන ගතිය තියෙන කෙනා ආකාරවතී කියන ශ්‍රද්ධාවට ආපු කෙනෙක් නෙමෙයි. එයා ඇවිල්ලා ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් අමූලිකා කියන ශ්‍රද්ධාව ඉන්න කෙනෙක්. එහෙනම් මේ සුනක්කත්තව මේ විදියට වෙනස් වෙන ශ්‍රද්ධාවකින් අර නිර්වත්ව වෙන්න තාපසෙක් දැක්කම අම්බෝ මෙයාගේ තියෙන ಗುಣ බලන්නකො මේ ඇඳුම් පොටකටවත් නූල් පොටකටවත් කිසිම තණ්හාවක් නැහැ කියලා ඒ වෙලාවේ ආපු ශ්‍රද්ධාව කියලා එයා හිතාගෙන හිටපු එක බිඳිලා මේ නිර්වත් අවශ්‍යකට ආපු භක්තිය පින්වත්නි කියාපානවා. ඔහුට ආකාරවතී ශ්‍රද්ධාවක් කඳුලකවත් තිබිලා නැහැ. ඒ කියන්නේ වෙනස් නොවන මේ ශ්‍රද්ධාව කියන එක බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ ගැන ඇති වෙන්න ඕන සැබෑම ශ්‍රද්ධාව ඇති වෙලා නැහැ. එහෙම ඇති වෙච්ච කෙනෙකුට ඔයගේ සැරින් සැරේ වෙනස් වෙන්නේ නැහැ වෙන මිත්‍යා දෘෂ්ටිකය දැක්කට පස්සේ. එතකොට සුනක්කත්ත එදා ඉඳලා බුදුරජාණන් වහන්සේත් එක්ක ගැටෙන්න පටන් ගත්තා. ඔය සිද්ධිය ගොඩාක් දුර යනවා. ඉතින් මම මුළු සිද්ධිය අපි කතා කරන්නේ මෙතන අපිට මේ කතා කළ යුතු ලොකු මාතෘකාවක් අපි ඉන්නේ. මෙතන කතා කරන්න කරුණු රාශියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සුනක්කත්ත එදා මහාන වෙන්න කලින් බුදුගුණ ගැන කිය දේශන පවත්ත ගියත් ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් නෙමෙයි. එතකොට එයාට පින්වත්නි මහරජස් ඇති කෙනෙක් කියන එක තේරුම් ගන්න ඔබ. ඒ මහරජස් ඇති බව තේරෙන්නේ නැහනේ අර බුදුගුණ ටික කිය ඉන්නකොට. එතකොට එයා අල්ප රජස් ඇති කෙනෙක් කියලා සමහර කෙනෙකුට බැලුමට හිතේ. මොකද මෙයා බුදුරජාණන් වහන්සේ ගැන හරි පැහැදීමෙන් කතා කරනවා. මෙයා බුදුරජාණන් වහන්සේට හරි ගෞරවයක් තියෙනවා. ඒත් බලන කෙනෙකුට හිතේ ආම්මෝ මේ තියෙන ශ්‍රද්ධාව. ඔන්න මෙයා අල්ප රජස් තියෙන කෙනෙක් කියලා මිනිස්සු හිතයි. හැබැයි තථාගතයන් වහන්සේ දන්නවා මෙයා අල්ප රජස් ඇති කෙනෙක්ද මහා රජස් ඇති කෙනෙක්ද කියන එක. එතන මේ වගේ මිනිස්සෙක් ආපු ගමන්ම මහාන කරන්න නැතුව යවුවනම් හරිනේ කියලා කෙනෙකුට හිතේ. මොකද මේ මිනිස්සයා පින්වත්නි පස්සේ සිවුරු අරිනවා. මෙයා සිවුරු හිටියේ නෑ. මෙයා සිවුරු ඇරලා ඊට පස්සේ ලොකු හානියක් කරනවා. අර මෙච්චර කාලයක් ගමක් ගාන ගිහිල්ලා දේශන පවත්ත ගියානේ මහාන වෙන්න කලින් මේ බුදුහාමුදුරුවෝ මෙහෙමයි හරිය ගුණ තියෙන කෙනෙක් කියලා. පස්සේ මෙයා සිවුරු ඇරලා ඒකේ අනිත් පැත්ත කරන්න පටන් ගත්තා. මෙයා කියන්න ගත්තා බුදුරජාණන් වහන්සේ ළඟ බුදුහාමුදුරුවෝ කියන ශ්‍රමණ ගෞතමයා ළඟ මං හිටියා කාලයක්. එයා ළඟ ඇති ගුණයක් නෑ. මට ඒ කාලේ වැරදුනා. එයා මේ මෙහෙමනේ කියලා ඔය පෙන්නන තරම් මහ ලොකු දෙයක් නෑ. බොරුව කරන්න කිය යන්න ගියා. දැන් මේ බලන ළඟ ඉඳලා ගියේ කෑක ගහ. එතකොට අර ಗುಣ තියනවා කියලා අපිට හිතනකොට පේනකොට අපි හිතන්න පුළුවන් අම්මෝ මෙයා හරි අල්ප රජස් තියෙන කෙනෙක්, මෙයා කෙලෙස් අඩු කෙනෙක්, මෙයා හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක්, මෙයා මෙහෙම ගියොත් ධර්මය දකි ධර්මය අවබෝධ කරයි අපි හිතන විදිය. හැබැයි ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන තියෙන බුදු කෙනෙකුගේ ස්වභාවය තමයි උන්වහන්සේ දන්නවා මෙයාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන එකක්ද කොහොමද කියලා. ඒම දැකීමෙන් තමයි උන්වහන්සේ මේක අල්ප රජස්ද නැද්ද කියලා තේරුම් ගන්නේ. හැමදේම එහෙමයි පින්වත්. වීරියත් එහෙමයි. දැන් ඔබ හිතන්න සමහර අය මේ බුද්ධ ශාසනය තුල පවත්වපු වීරිය සිහිය මේ දේවල් නැත්තර නැති වෙච්ච අවස්ථා තියෙනවා. දැන් කොටින්ම දේවදත්ත වුණත් සමාධිය වැඩුවා. සමාධිය වැඩුවට ඔබ දන්නවා දේවදත්තගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට තියෙන අර තෘෂ්ණාව ආපු දා ඉඳලා දේවදත්තට තීච්ච සමාධිය නැති වුණා. ඔබ හිතන්න එපා මේ බුදුරජාණන් වහන්සේට කුමන්ත්‍රණ කරන කාලෙත් මෙයා භාවනා කර සමාධිය වඩපු කෙනෙක් කියලා නෑ. එයාගේ අර සමාධිය නැත්තරම නැති වුණා. ඉරිදි නැති වුණා. ඒ සියල්ල විනාශම වෙලා ගියා. එහෙනම් අපිට පේනවා දේවදත්තට සමාධිය තිබ්බේ නැතුව නෙමෙයි. හැබැයි ඉන්ද්‍රියක් විදියට තිබිලා නැහැ.
ඒකයි මෙතන තියෙන කතාව. නැත්තරම නැති වුණානේ. අර ඉන්ද්‍රියක් විතර තිබිලා නැහැ. අර බුදුරජාණන් වහන්සේ සමාධිය ඉන්ද්‍රියක් විදියට තියෙන කෙනා කවුද? ඉන්ද්‍රියක් විදියට නැති කෙනා කවුද? මේක කවදා හරි නැති වෙනවා නම් නැති වෙන්නේ කාටද? දැන් නැති එක එයාට ඉන්ද්‍රියක් විදියට ඉදිරියේ ඇති වෙනවද නැද්ද? සියල්ලම දන්නවා. අන්නේ දැකීමෙන් තමයි අල්ප රජස්ද මහා රජස්ද කියලා තේරෙන්නේ පින්වත්නි. දැන් බලන්න සමහර අය ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ಗುಣ කියාගෙන වැඳ වැටිගෙන ආපු කෙනෙක් නේ සුණක් ගත්ත. හැබැයි සමහරු හිටියනේ බුදුරජාණන් වහන්සේට ආක්‍රෝෂ කරගෙන බැනගෙන උන්වහන්සේ ළඟ වාද කරගෙන ආවා. කිසිම ගෞරවයක් නැතුව ආවා. හැබැයි උන්වහන්සේ දන්නවා මෙයා රහත් වෙනවා. මෙයා සිවුරු ඇරලා යන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ උන්වහන්සේට මෙයාගේ අල්ප රජස්ත මහා රජස්ත මෙයා තික් ඉන්ද්‍රියද මුදු ඉන්ද්‍රියද මේ ඔක්කොම තේරෙනවා. සාමාන්‍ය මිනිසෙකුට මේක හොයන්න බෑ. අපි දැක්කොත් එහෙම පින්වත්නි මේ ආක්‍රෝෂ කරගෙන බැනගෙන මහා තර්ක විතර්ක කරගෙන ඉනව දැක්කොත් අපි කියයි මේ මිනිහා හරියන්නේ නැහැ. අපි කියයි මේ මිනිහට මෙලෝ ශ්‍රද්ධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟවත් හැසිරෙන්න දන්නේ. මොකෙද්ද මේ කියලා අපි දොස් කියයි. හැබැයි පින්වත්නි ඒ පුද්ගලයාගේ තියෙන ඉන්ද්‍රිය ධර්ම වල ස්වභාවය. මෙයාගේ ඉන්ද්‍රිය ධර්ම මොන වගේ වැඩෙයිද? මෙයා රහත් වෙයිද? මෙයා මොන වගේ මාර්ගඵල අවබෝධයකට එයිද? සියල්ල දන්නේ මගේ බුදුරජාණන් වහන්සේමයි. ඒ ඥානය තමයි පින්වත්නි ඉන්ද්‍රිය පරියත්ත ඥානය කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි ස්වාකාර ද්වාකාර කියන ලක්ෂණ දෙකටත් බුදුරජාණන් වහන්සේ ආකාරයෙන්ම දකිනවා ඒ ශ්‍රාවකයාගේ ස්වභාවය. සද්ධෝ පුද්ගලෝ ස්වාකාරෝ අසද්ධෝ පුද්ගලෝ ද්වාකාරෝ. ශ්‍රද්ධාව ඇති කෙනා ස්වාකාරයි, අසද්ධාව තියෙන කෙනා ද්වාකාරයි. ආරද්ධ වීරියෝ පුද්ගලෝ ස්වාකාරෝ කුසීතෝ පුද්ගලෝ ද්වාකාරෝ. ආරද්ධ වීරියක් තියෙන කෙනා, වීරිය ආරම්භ කරගත්තු කෙනා යා ස්වාකාරයි, කුසීත මනුස්සයා ද්වාකාරයි. උප්පට්ඨිත සති පුද්ගලෝ ස්වාකාරෝ, මුට්ටස් සති පුද්ගලෝ ද්වාකාරෝ. මේ සතිය උපද්දගත්ත කෙනා යහපත් ආකාරය කෙනෙක් ස්වාකාරයි. එයා යහපත් ස්වභාවයක් තියෙන මිනිස්සෙක්. මුට්ටස් සති තියෙන සිහි මුලා වෙච්ච මිනිස්සයා යහපත් ස්වභාවයක් තියෙන මිනිස්සෙන් මෙයා ද්වාකාර කෙනෙක්. ඔය විදිහට සමාහිතෝ පුද්ගලෝ ස්වාකාරෝ අසමාහිතෝ පුද්ගලෝ ද්වාකාරෝ. පඤ්ඤාවා පුද්ගලෝ ස්වාකාරෝ දුප්පඤ්ඤා පුද්ගලෝ ද්වාකාරෝ. ඔය විදිහට පින්වත්නි ඒ ස්වාකාර ද්වාකාර කියන යහපත් ස්වභාවය ඇති සහ නැති කියන දෙපැත්තත් භාග්‍යතුන් වහන්සේ දකිනවා ඉන්ද්‍රිය ධර්ම තියෙනවාද නැද්ද කියන එක තුල. ඒක දකින්න අපි කාටවත් බෑ. අපිට දැන් මේකේ වැඩේ තියෙන බැලු බැලමට කෙනෙක්ව අර දැන් ඉන්න ස්වභාවය ඉස්සරහට නැති වෙයිද? දැන් තියෙන අයහපත් වගේ අපිට පේන එක ඇතුලේ හැංගිච්ච යහපත් මිනිසෙක් ඉන්නවද නැද්ද? දැන් යහපත් වගේ පෙනී ඉන්න මිනිහගේ ඇතුලේ තියෙන්නේ අයහපත් ස්වභාවයක්ද? අපි දන්නේ. එහෙනම් ඔබ මතක තියාගන්න ස්වාකාර කියන එක පිටින් බලන්න බෑ. ද්වාකාර කියන එක පිටින් බලන්න බෑ. මේක ඇතුලේ මේව හැංගිලා තියෙන්න පුළුවන්. ඒ හැංගිච්ච ස්වභාවය දකින්නේ භාග්‍යතුන් වහන්සේමයි පින්වත්නි. ඊට පස්සේ මේ ස්විඤ්ඤාපයේ දුඤ්ඤාපයේහි කියන දෙකෙත් සද්දෝ පුද්ගලෝ ස්විඤ්ඤාපයෝ අසද්දෝ පුද්ගලෝ දුඤ්ඤාපයෝ. ඔබට අපි කිව්වා ස්විඤ්ඤාප කියලා කියන්නේ අවබෝධ කරවලා දෙන්න ලේසි. ඒ කියන්නේ මෙයාට කියන සැනින් මන්ට අවබෝධ කරගැනීම හැකියාවක් තියෙනවා. දැන් තව පිරිසක් ඉන්නවා එයාට හරීම අමාරුයි දෙයක් අවබෝධ කරවන්න. ධර්මය ඕනේ මේ සාමාන්‍ය සරල ජීවිතයේ දේවල් උනත් කියලා තේරුම් කරවලා දෙන්න අමාරු මිනිස්සු ඉන්නේ. අන්න ඒ වගේ මිනිස්සුන්ට ඕව අපිට පිරිස් වශයෙන් ගන්න බෑ. දැන් සමහරලාට සමාජය කියනවා කාන්තාව කියන්නේ දෙයක් කියලා තේරුම් කරවන්න හරි අමාරු කට්ටියක් කියනවා. ඊට පස්සේ අපි දැක්ක සමහරු වර්ගයේ ඒවට අදහස් දක්වනවා මේ නුවර වරායක් හදලා නුවර කියන වරායක් හදන්න පුළුවන් තරනේ රට මැදනේ නැව් ගේන්නේ කොහොමද නුවරට? එතකොට නැව් ගෙනල්ලා කොහොම හරි නුවර වරායක් හැදුවත් ඒක කරන්න පුළුවන්ලු මේ ගෑනු අයට දෙයක් තේරුම් කරනවට වැඩිය කියලා. හැබැයි ඒ සමාජයේ වගේ කතා කිව්වට පින්වත්නි ඒවා සාපේක්ෂයිනේ. ඒක ගැහැණුද පිරිමිද කියලා කවදාකවත් එහෙම වෙන් කරන්න බෑ. සමහර කාන්තාවෝ ඉන්නවා හොඳ ස්වාකාර ඒ කියන්නේ ස්විඤ්ඤාප අය ඉන්නවා වහාම දෙයක් ටක් ගාලා අවබෝධ කරගන්න කාන්තාවෝ ඉන්නවා. තවත් ඇතම් කාන්තාවෝ ඉන්නවා දුවිඤ්ඤාපයි. මන්ට දෙයක් අවබෝධ කරනවා තියා අවබෝධ කරවන්න හරි අමාරු අය ඉන්නවා. එතකොට පිරිමින්ගෙත් ඉන්නවා ඒකේ වගේ. සමහර පිරිමින් ඉන්නවා ස්විඤ්ඤාපයි. බොහොම ඉක්මනින් අවබෝධ කරගන්නවා. කියන දේ ටක් ගාලා ග්‍රහණය කරගන්නවා. සමහර පිරිමි ඉන්නවා දුවිඤ්ඤාපයි. අවබෝධ කරවන්න හරිම අමාරුයි දෙයක්. තේරෙන්නේ නැහැ. ඒකට දැන් මේකත් පින්වත්නි පිටින් බැලුවට හොයන්න බෑ. ඔබට මතක ඇතිනේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට ගාතාවක් කටපාඩම් කරවන්නවත් බැහැ කියලා සිවුරු ඇරලා යන්න කියලා අයියම කියනකොට
වා වැඩන්නේ වාට මේ මහානකම ඉන්න බෑ වා යන්න කියලා කියනකොට භාග්‍යතුන් වහන්සේ දැක්කා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට වහා අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේ ක්‍රමවේදෙන් අවස්ථාව හදලා දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ සුවිඤ්ඤාප කෙනෙක් කියලා දැක්ක කර්ම විපාකයක් නිසා තමයි සුවිඤ්ඤාප බව වැහිලා තිබ්බේ කියලා දැක්ක. එතන සමාජයේ චුල්ලපන්තක හාමුදුරුවන්ව දැක්කේ දුවිඤ්ඤාප කෙනෙක් විදියට. ඒ අර කර්ම විපාක නිසා. ඒ වගේ අපි කවුද දන්නේ කෙනෙකුට තියෙන කර්ම විපාකයක් නිසා පින්වත්නි අපිට දුවිඤ්ඤාප වගේ පෙනුනට එයා සුවිඤ්ඤාප කෙනෙක් වෙන්න පුළුවන්. එයා වහා අවබෝධ කරගන්න කෙනෙක්. හැබැයි අපිට පේන්නේ මෝඩෙක් වගේ. තව සමහර වෙන හරි පඬිතයා වගේ හැමතිස්සෙම කියන දේ ටක් ගහලා තේරුම් ගන්න විදිහට සමාජින් හැබැයි ධර්මයේ කියන්න ගියාම ධර්මයේ තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් සමහර අයට ඔය සූත්‍ර කරුණු එහෙම අරගෙන කොච්චර වාද කළත් අභිධර්මයේ චිත්ත වීති ගැන එහෙම පොඩ්ඩක් කතා කරන්න ගියොත් එහෙම මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒ සමහර වෙලාවට මේ වහා අවබෝධ කරන්න පුළුවන් කියලා අපි හිතන මිනිස්සයාට ප්‍රඥාව වැඩෙන ධර්මයේ කතා කරන්න ගියාට පස්සේ ධර්මයේ තේරෙන්නේ නැත්තම් ඒ ධර්මය වහා අවබෝධ කරවන්න එයාට තේරුම් කරවන්න මේක මේ වගේ කියලා එයාට ග්‍රහණය කරවලා දෙන්න හරි අමාරු අය ඉන්නවා. ඔන්න දෙපැත්තේ ભેදේ තමයි සුවිඤ්ඤාප දුවිඤ්ඤාප කියන අය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙදිත් ඒ වෙනස දකිනවා. සද්දෝ පුග්ගලෝ සුවිඤ්ඤාපයෝ අසද්දෝ පුග්ගලෝ දුවිඤ්ඤාපයෝ ආදී විදියට මේ ඉන්ද්‍රිය ධර්ම පහටම. හොඳයි පින්වත්නි ඊළඟට අප්පේ කච්චේ පරලෝක වජ්ජ බය දස්සාවිනෝ ඊට පස්සේ අප්පේ කච්චේ න පරලෝක වජ්ජ බය දස්සාවිනෝ. ඒක විස්තර කරන කොහොමද? සද්දෝ පුග්ගලෝ පරලෝක වජ්ජ බය දස්සාවි. ශ්‍රද්ධාව තියෙන කෙනා ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා පරලෝක වජ්ජ බය දස්සාවි. පරලෝක වජ්ජ කියන්නේ කරුණු දෙකක්. පරලෝකෙටයි වජ්ජ කියන්නේ වැරදි වලටයි බය දස්සාවි. බය දකිනෝ. අසද්දෝ පුග්ගලෝ න පරලෝක වජ්ජ බය දස්සාවි. ශ්‍රද්ධාවක් නැති මිනිසයා න පරලෝක වජ්ජ බය දස්සාවි. එයාට පරලෝකේ ගැන වැරදි ගැන කිසිම බයක් නැහැ ශ්‍රද්ධාව නැති මිනිසයාට. දැන් අපි දකිනවා සමහරලාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන භාග්‍යතුන් වහන්සේ ගැන කිසිම ගෞරවයක් නැතුව තර්ක විතර්ක කර ඉන්න සමහර මිනිස්සු ඉන්නවා. අර එක්තරා ගායිකාවක් කියලා තිබුණලු අපි ඉතින් ඔය කියන නිරේ ගියත් අවුලක් නැහැ අපි එහි ගියත් සුපර්ස්ටාර්ස්ලා තමයි ගවලු. එතකොට මේ පරලෝකේ ගැන මේ ලෝකේ බයක් නැතුව නිරේ ගියත් අපි එහිත් සුපර්ස්ටාර්ස්ලා කියලා කියන තරම් ලැජ්ජ බයක් ඇති වෙන්නේ නැති කෙනා තුල අන්න අසද්දෝ ශ්‍රද්ධාවක් නැහැ. හැබැයි පින්වත්නි අද ඔහොම හිටියට මේ මනුස්සය අපි දන්නේ ඉස්සරහට මොනව වෙනවද කියලා. දැන් බලන්නකො අර ජෝතිපාල ගටිකාරගේ යාළුවා. එතකොට ජෝතිපාල කියන්නේ මේ ඊළඟට බුදු වෙන්න ඉන්න බෝසතාණන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේට කාලකන්ණියා කියලා බැන්නා. හැබැයි පස්සේ මෙයා අවබෝධයටපත් වෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මෙහෙම ගර්හා කළාට උන්වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි කියන එක අවබෝධ කරගෙන මහානත් වෙලා බොහොම සීලවන්තව ජීවිතය ගෙවනවා. එතකොට ඔබ බලන්න එතෙන්දී ශ්‍රද්ධාවක් නැහැ වගේ පෙනුනට අවබෝධ කිරීමත් එක්ක සමාව අරගෙන යා නැවත ශ්‍රද්ධාවට එනවා. ඉතින් ඒ වගේ අපි දන්නේ අර මේ මොහොතේ පරලෝක ගැන අවබෝධයක් නැතුව වගේ කතා කරපු ශ්‍රද්ධාව නැති කෙනාට කවදා හරි දවසක ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් විතර ඇති වෙනවද කියන්න අපි දන්නේ. ඒක දන්නව නම් දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ දන්න ඥානෙට කියන්නේ එතකොට මොකද්ද? ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය. පින්වත්නි ඔබ හිතන්න මේ ලෝකේ කොච්චර මිනිස්සු අසරණයිද ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ නැති උත්තමේ ඉන්න කාලේ නැති කාලේ. ඒ කියන්නේ අපි දන්නේ නැනේ මේ ලෝකේ හසර. දැන් බුදුරජාණන් වහන්සේලා සමහර අවස්ථාවලදී ඇතැම් ස්වාමීන් වහන්සේලා අතරේ යම් භික්ෂුවක් විහිළුවට තහලුවට ලක් වෙනකොට දැන් ඇතැම් ස්වාමීන් වහන්සේලා මේ රාතන් වහන්සේ නමකගේ ස්වරූපෙන් නෙමෙයි හැසිරුනේ. සමහර ස්වාමීන් වහන්සේලා කතා කරන්න දන්නේ නැහැ. ඉතින් සංඝයාට සැකයක්. මෙයා මේ කතා කරන්නවත් දන්නේ නැහැ. මෙයා කොහෙද රහත් කියලා සැක කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා පරිපූර්ණ වෙලා තියෙන්නේ. ඒ පරිපූර්ණ වෙච්ච බව දැකීමේ ඥානෙ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාන කියලා කියන්නේ. සංඝයා ගිහිල්ලා ඒව ඇහුවේ බුදුරජාණන් වහන්සේගෙනේ. ඔබ දැකලා තියෙනවද කොහේ හරි තැනක තියෙනවා එහෙම සැකයක් ඇති වෙච්ච භික්ෂුවක් ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් ගිහින් අහන්නේ නැහනේ ස්වාමිනේ සාරිපුත්තයන් වහන්සේ මෙහෙම භික්ෂුවක් ඉන්නවා උන්වහන්සේ රහත්ද කියලා කොහෙවත් අහලා නැහැ. ඒක අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. උන්වහන්සේ තමයි කියන්නේ ඒ භික්ෂුව රහත් තමයි. මොකද ඒ දකින්න පුළුවන් ඥානෙ තමයි පින්වත්නි ඔය ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාන කියලා කියන්නේ. ඉතින් පරලෝකේ ගැනත් වරද ගැනත් බය දකිමින් ඉන්න කෙනා තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ටික තියෙනවා. එතකොට ඒ පහම නැති කෙනා
පරලෝකේ ගැනවත් වරදක් ගැනවත් බයක් දකින්නේ නැහැ. ඉතින් මේ වෙනස බුදුරජාණන් වහන්සේ අඳුරන ඥානෙ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ. එතකොට පින්වත්නි මෙතෙන්දි දැන් ඔය වරද සහ ඒ ලෝක ගැන කතා කරනකොට මේවා මේ විස්තර කිරීමක් හරි අපූර්වට පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුල තවදුරට කෙරෙනවා. නමුත් අපි කාලය නැති නිසා මේක කෙටියෙන් ඔබට සිහි කරන්න. ලෝක කියනකොට කන්ද ලෝකෝ, ධාතු ලෝකෝ, ආයතන ලෝකෝ, විපත්ති භව ලෝකෝ, විපත්ති සම්භව ලෝකෝ, සම්පත්ති භව ලෝකෝ, සම්පත්ති සම්භව ලෝකෝ විදියට මේ ලෝක කියන එක උනත් ලස්සනට විස්තර කරනවා. කන්ද ලෝකේ, ධාතු ලෝකේ, ආයතන ලෝකේ මේ ඔක්කොම ලෝක. මොහොතක් පාසා හටගන්න ස්කන්ධ ධාතු ආයතනවල ස්වરૂපේ. ඊට පස්සේ පින්වත්නි විපත්ති භව ලෝක කිව්වේ අපායට. විපත්ති සම්භව ලෝක කිව්වේ අපාය යන්න තියෙන කර්මවලට. සම්පත්ති භව ලෝක කිව්වේ සුගතියට. ඒ කියන්නේ මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේවා සම්පත්ති භව ලෝක. සම්පත්ති සම්භව ලෝක කියලා කිව්වේ සුගතිය යන්න හේතු වෙන කර්ම විපාක වලට. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ ලෝකෙත් දන්නවා, ඒ ලෝක යන කර්මෙත් දන්නවා. මේ සියල්ල ඒ පුද්ගලයාගේ තුල මෙයා උපදින්නේ කොහෙද කියන එක. මේ කර්මයට මෙයා කොහෙද උපදින්නේ මේ සියල්ලම උන්වහන්සේ දන්නවා. පින්වත්නි වජ්ජ කියන එකත් එතන කියනවා තබ්බේ කිලේසා වජ්ජා, සියලුම කෙලෙස් වැරදි. වජ්ජා කියන්නේ වැරදිනේ. ඔන්න වැරදි කියන මොනවද කියලා කතා කරත් එහෙම සබ්බේ කිලේසා වජ්ජා, සියලුම කෙලෙස් වැරදි. ඊට පස්සේ කියනවා සබ්බේ දුච්චරිතා වජ්ජා, සියලුම දුෂ්චරිත කියලා කියන ඒවා තමයි වැරදි කිව්වේ. සබ්බේ අபிසංකාරා වජ්ජා, අபிසංස්කරණය වෙන සියලුම දේවල් වැරදි. සබ්බේ භවගාමී කම්ම වජ්ජා, ආන්න මොන භවයේ උපදින කර්මෙත් සබ්බේ භවගාමී කියන්නේ කොයි භවයට යන කර්මයක් වැරදි. ඒකනේ රහතන් වහන්සේ වැරදි නැති කෙනෙක් වෙන්නේ. රහත් නොවුණු සියලු දෙනාම කොයි හරි මට්ටමක වරදක් තියෙන කෙනෙක්. ඉතින් ඒකින්ද තමයි සමහරලාට මිනිසුන්ට කියන්නේ කාටත් වැරදි තියෙනවා, ඒ නිසා සමාව දෙන්න කියන එක අපිට ඕනෝගෙන් තේරෙත හැකි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් පුණ්‍යවන්ත කිසි කෙනෙකුට නැති ඒ අසාධාරණ පළවෙනි ඥානෙ ගැන අපි මේ අද කතා කළේ. ඉතිමස්මින්ච ලෝකේ ඉමස්මින්ච වජ්‍ය, ඔය කියන ලෝකත් ඔය කියන වැරදිත් තිබ්බහා බය සංඥා පච්චුපට්ඨිතා හෝති. මේ මොහොත තුල බය සංඥාවෙන් වාසය කරනවා නම් යම් කිසි කෙනෙක්, ඒක හරියට උදාහරණයක් කියන සෙය්‍යතාපි උක්කිතාසිකේ වදකේ, හරියට නිකන් අර වදකේ අමෝරගෙන එනකොට කඩුව ඒ වදකයා ළඟ බය වෙනවා වගේ මේ ලෝකවලට, ඒ වැරදිවලට බය ඇති කරගන්නකෝ. ඒ කියන්නේ කෙලෙස් වලට, කර්ම වලට බය ඇති කරගන්න. මේ ලෝකේ උපදින එකට බය ඇති කරගෙන වාසය කරනවාද යම් කිසි කෙනෙක්. ඉමේහි පඤ්ඤාසාය ආකාරේහි ඉමානි පංචින්ද්‍රියානි ජානානි පස්සති අඤ්ඤාති පටිවිජ්ජති. බුදුරජාණන් වහන්සේ දකිනවා ඔන්න ඔය ආකාරයට ඉමේහි පඤ්ඤාසාය ආකාරය කියන්නේ 50 ආකාරයට. පඤ්ඤාසාය කිව්වේ 50 කියන එකයි. එතකොට පඤ්ඤාසාය ආකාරයේහි ඔන්න ඔය 50 ආකාරයට ඉමානි පංචින්ද්‍රියානි, ඔය පංච ඉන්ද්‍රිය වලටම බහා බලලා භාග්‍යතුන් වහන්සේ ජානාති දන්නවා, පස්සති දකිනවා, අඤ්ඤාති අවබෝධ කරනවා, පටිවිජ්ජති පිලිසිඳ, ඒ කියන්නේ ප්‍රතිවේද කරනවා, දැනගන්නවා කියන එකයි. ඒ දැනගැනීම, ඒ අවබෝධ කිරීම, ඒ දැකීම, ඒ දැනගැනීම තමයි පින්වත්නි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන කියලා කියන්නේ. ඉදං තථාගතස්ස ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානං. මෙයයි තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා කියන්නේ. ඔබ හැම දිනාටම භාග්‍යතුන් වහන්සේගේ මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාන කියලා අපි අහලා තියෙනවා. ඒ ඥානය මොකක්ද කියලා 50 ආකාරයකින් අද සාකච්ඡා කළේ. බුදු ගුණ අහන්න, බුදුරජාණන් වහන්සේ ගැන හිත පහද ගන්න, උන්වහන්සේට පමණක් තියෙන කාටවත්ම නැති මේ ගුණ 6 ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙන් පස්සේ අනිකුත් සියලු ගුණත් අපි ඉදිරි දේශන වල දිගටම සාකච්ඡා කරනවා. ඒ නිසා ලබන සෙනසුරාදා දේශනාවේදී පින්වත්නි ආසයානුසය ඥානය ගැන මේ විදිහටම ආකාර ගණනාවකින් ඔබට කියලා දෙනවා. අපි හැම දිනාටම භාග්‍යතුන් වහන්සේටම පමණක්ම විශේෂ වූ ඒ ගුණයන් කෙරෙහි සිත පහදීවා. ඒ පහදින පැහැදීම භව ගමන නිමා කරන්නටම අපි හැම දිනාටම හේතු වාසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.
අද දවසේ පින්වත්නි ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ ගම්පහස්ගිරිය මල්ලොත්ත පාරේ අංක 60 නිවසේ පදිංචි පින්වත් එල්.ඒ. කාන්තිලතා පින්වත් මහත්මිය විසින් තාම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙමින් යැත්තු බලාපොරොත්තු වෙනවා නැසී ගියපු ජේ.ඒ. බේබිනෝනා සහ එල්.ඒ. සයිනේරිස් කියන ඒ මව්පිය දෙදෙනාටත් පරම්පරාගතව මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන අතරේ රට වෙනුවෙන් දීපිදු සියලු රණවිරුවන්ටත් ආශිර්වාද කරනවා පරලොව සැනසෙල්ලට මේ පින. ඒ වගේම මේ කොරෝනා රෝගයෙන් දවසකට 5000කට අධික පිරිසක් ලෝකයේ මිය යනවා. මේ සියලු දෙනාටත් අපි පරලොව සැනසෙල්ල පිණිසම අපි රැස් කරන්නා වූ සියලුම පින් හැම දෙනාගේම සසරගත සියලු ඥාතීන්ට හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරමු. ඒ ජේ.ඒ. බේබිනෝනාටත් එල්.ඒ. සයිනේරිස් කියන දෙමව්පියන් ප්‍රධාන හැම දෙනාම පරලොව මෙපින් බලෙන් සැනසෙල්ලම ලබත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි බලාපොරොත්තු වෙන කලන විජේ බණ්ඩාර පුතාටත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සුභානි විජේ බණ්ඩාර පින්වත් ඒ දියණියටත් පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් වසන්නට ඒ වගේම රෝගීව සිටින කැකුලාවල පින්වත් ගුරුතුමියටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරගන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඉතින් එල්.ඒ. පින්වත් කාන්තිලතා මහත්මිය ප්‍රධාන අපිට සිහිපත් වෙන නොවන සියලුම දායකත්වයෙන් එකතු වෙච්ච ඇත්තෝ ඇතුළු නෙත්.එෆ්.එම්. නාලිකාවේ පින්වත් අපේ අධිපතිතුමන් ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරිතුමන් සියලු කාර්ය මණ්ඩලයේ පින්නතුන්ටත් ඔබ හැම දෙනාටමත් මෙපින් බලෙන් යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවයම වෙත්වා හැම දෙනාටම පරලොව සුගතියත් සැලසෙත්වා ඔබ සියලු දෙනාම ආර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් කරගනිත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සද්ධාති.